හරි ළමයි අද අපි සාකච්ඡා කරන්නේ ඉනෝගනික් කොටස තමයි අපි පන්තියේ සාකච්ඡා කරන්නේ. ළමයි ඉනෝගනික් ගැන මම පාඩම් පටන් ගන්න කලින් පොඩි හැඳින්වීමක් කරන්නම් කොහොමද මෙයාව විභාගයට වැදගත් වෙන්නේ කියලා. හරිද? අද අපි සාකච්ඡා කරන්න පටන් ගන්නේ ළමයි ඉනෝගනික් වල පළවෙනි කොටස. ඉනෝගනික් වල පළවෙනි කොටස අපි සාකච්ඡා කරන්න පටන් ගන්නනේ. දැන් ඉනෝගනික් කොටස ගත්තොත් ළමයි ඔයාට මේ විභාගෙදී ප්‍රශ්න ගාණක් ලැබෙනවා. ඒක මුලින්ම තේරුම් ගන්න ඕන. ඉනෝගනික් වලින් ඔයාට ලොකු ප්‍රශ්න ප්‍රමාණයක්, ඒ කියන්නේ විභාගෙදී ලොකු ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්. හරි. බලමු අපි කොහොමද ගන්න පුළුවන් කියලා. ළමයි ඔයගොල්ලන්ගේ MCQ පේපර් එක ගත්තොත් එහෙම මේ MCQ පේපර් එකේ මුළු MCQ 50ක් දෙනවනේ. ළමයි මේ 50න් ඔයාට SPD ගුණ ආශ්‍රයෙන් ගන්න පුළුවන් අඩුම MCQ 5ක්. ඔයාට පුළුවන් පේපර් එකක් පෙරලා බලන්න මේ පේපර් එකේ MCQ අවම 5ක් විතර මේ SPD ගුණ ආශ්‍රිත ඉනෝගනික් වලින් ලැබෙනවා. හරිද? එතකොට ළමයි ඔයා දන්නවා ඔයාට ලැබෙනවා ස්ට්‍රක්චර්ඩ් එසේ පේපර් එකක්. මේ ස්ට්‍රක්චර්ඩ් එසේ පේපර් එකේ 1 2 3 4 කියලා ළමයි ඔයාට ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්න 4ක් තියෙනවා. මෙන්න මේකේ දෙවෙනි කොටසට ළමයි සම්පූර්ණ ලකුණු 100ක් ලැබෙනවා ඔයාට. හරි? ඒක තේරුම් ගන්න ඕන ළමයි ඔයා මේ සම්පූර්ණ පේපර් එකට ලකුණු 400යි මේ 400 ලකුණු 100ක් ලැබෙන්නේ ඉනෝගනික් වලට. ඉනෝගනික් වලට. ඊළඟට ළමයි එසේ පේපර් එක ගත්තොත් එහෙම එසේ පේපර් එකේ ළමයි ඔයාට 5 6 7 8 9 10 ළමයි මේක ඔයාට ලැබෙන්නේ කර්මාන්ත. කර්මාන්ත පරිසරය. එහෙම නේද? කර්මාන්ත පරිසරයෙන් තමයි ඔයාට මේක ලැබෙන්නේ. කර්මාන්ත පරිසරයත් ළමයි ඉනෝගනික් යටතේ තමයි අඩංගු වෙන්නේ. හරි? කර්මාන්ත පරිසරයත් තමයි ඉනෝගනික් යටතේ තමයි අඩංගු වෙන්නේ. ඊළඟට ළමයි මේ කොටස් දෙක ඔයාට හම්බෙන්නේ ෆිසිකල් වලින්. සාමාන්‍ය සමතුලිතතාවයේ ශක්ති විද්‍යාව, චාලක රසායනය වගේ ෆිසිකල් වලින්. ළමයි මේකේ කොටස් දෙකක් ඉන්නවා. A B. A කොටස විද්‍යුත් රසායනයෙන් ඔයාට ලැබෙනකොට B කොටස ළමයි ඉනෝගනික් වලින් ඔයාට ලැබෙනවා. හරි? විද්‍යුත් රසායනයෙන් ලැබෙනකොට ඉනෝගනික් වලින් ඔයාට ඒ කොටස ලැබෙනවා. 8 වෙනි ප්‍රශ්නේ ඕගනික් වලින් ලැබෙනකොට තමයි 9 වෙනි ප්‍රශ්නේ සම්පූර්ණයෙන් ඔයාට ඉනෝගනික් වලින් ලැබෙනවා. එතකොට ළමයි මේ ප්‍රශ්නයට හම්බෙන සම්පූර්ණ ලකුණු 150න් 75ක් ඉනෝගනික්. 150න් 75ක් ඉනෝගනික්. මෙතන ළමයි මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන් 150න් 150ක් ඉනෝගනික්. කර්මාන්ත පරිසරය ගත්තොත් ළමයි එතන සම්පූර්ණ පේපර් එකෙන් 150න් 150ක් ඉනෝගනික්. දැන් ඔයාට පැහැදිලිද ළමයි මේ ඉනෝගනික් කියන කොටස ඔයාට කොච්චර වැදගත්ද කියලා විභාගෙට. ඔයා මුලින්ම තේරුම් ගන්න ඕන ළමයි මේකේ වැදගත්කම සහ විභාගෙට ප්‍රශ්න එන්නේ කොහොමද කියලා. හරිද? මුලින්ම මම පැහැදිලි කරේ ළමයි මේ පාඩමේ වැදගත්කම. ඉනෝගනික් කියන පාඩම් සෙට් එක තමයි ඔයාට ඉගෙන ගන්න පාඩම් ගාණක් තියෙනවා. SPD ගොනු පාඩම තියෙනවා ළමයි ඉනෝගනික් යටතේ. ඊළඟට කර්මාන්ත පාඩම, පරිසරයේ පාඩම තමයි මේ ඔයාට ඉනෝගනික් යටතේ ඉගෙන ගන්න තියෙන පාඩම්. හරිද? අද අපි සාකච්ඡා කරන්න පටන් ගන්න ළමයි මෙන්න මේ SPD ගුණ වල D ගුණුව ආශ්‍රිතව සහ ආයන හඳුනා ගැනීම පැත්තෙන් ඔයා මොනවද ඉගෙන ගන්න ඕන ටික. හරි. මම මුලින් පැහැදිලි කරන්න ළමයි අපි මේ පන්තියේදී මොනවද කරන්නේ කියලා. මේ පන්තිය ඇතුලේ තමයි අපි මේ කැටායන හඳුනා ගැනීම කතා කරනවා. කැටායන හඳුනා ගැනීම. ඊළඟට ඇනායන හඳුනා ගැනීම. ඇනායන හඳුනා ගැනීම. ඊට පස්සේ තමයි අපි කතා කරනවා මේ පාඩමේ D ගුණුව. සම්පූර්ණයෙන්ම D ගුණුවේ මූලද්‍රව්‍ය ටික කතා කරනවා. ඊළඟට කාණ්ඩ විශ්ලේෂණය. ඔයගොල්ලෝ හැමෝම දන්නවනේ. කාණ්ඩ විශ්ලේෂණය. ඊළඟට අපි මේ පාඩමේදී කතා කරනවා සංයෝගවල ජල ද්‍රාව්‍යතාවය. හරි? සංයෝගවල ජල ද්‍රාව්‍යතාව. තමයි මේ ටික අපි සාමාන්‍යයෙන් දල වශයෙන් දින 4ක් ඇතුළත සාකච්ඡා කරනවා. ඒකම මේකෙන් ලැබෙන past papers ප්‍රශ්නත් එක්ක. හරි? අද අපි පන්තියේ පළවෙනි දවසේ තමයි මම ඔයගොල්ලන්ට ටියුට් එකක් දාලා තිනවා. මම ටෙලිග්‍රෑම් ගෲප් වලයි WhatsApp ගෲප් වලයි දැම්මා.
අපි ටියුට් වලින් තමයි ළමයි මේ පාඩම සාකච්ඡා කරන්නේ. සම්පූර්ණයෙන්ම ටියුට් වලින් තමයි පන්තියේදී සාකච්ඡා කරන්නේ. ඒකම ළමයි මම පන්තියේදී පාඩම් හිටින විදිහට තමයි උගන්වන්නේ. ඒතර ඔයාලට පුළුවන් පන්තියේදී මේක පාඩම් කරගන්න දවස් 4 කම්ප්ලීට් වෙනකොට ළමයි ඔයාලට පුළුවන් රචනා ප්‍රශ්න හදන මට්ටමට ඉනෝගනික් පුළුවන් කරගන්න. හරි. ඊට අමතරව මම MCQ දෙනවා. ඒ MCQ ටික අපි පන්තියේදී සාකච්ඡා කරනවා. දවස් 4 අවසාන වෙද්දී ළමයි මේකේ අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවර වෙනවා මේ කියන කොටස් ටික. එතකොට ළමයි ඔයාලට ලකුණු ටික කවර් කරගන්න පුළුවන්. අපි කලින් පන්ති වල සහභාගී වෙච්ච ළමයි දන්නවා අපි පන්තිදී සාමාන්‍ය වැඩ කරන විදිහ ගැන. හරි. එහෙනම් ළමයි මේක තමයි මේ පාඩමේ හැඳින්වීම. මම පොඩි වෙලාවක් ආරම්භයේදී ගත්තේ. මේ පාඩම කොහොමද යන්නේ? අපි මොනවද උගන්වන්නේ? මේ පන්තිදී මොනවද කරන්නේ කියන එක පැහැදිලි කරන්න. හරිද? එහෙනම් අපි දැන් ළමයි වැඩේ පටන් ගමු. මම මුලින්ම පටන් ගන්නේ ආයන හඳුනා ගැනීම එක. ආයන හඳුනා ගැනීම ටියුට් එක. ටියුට් එකේ ළමයි මම ලින්ක් එක ගෲප් වලට දාලා තිනවා. ටෙලිග්‍රෑම් ගෲප් වලට. ඔයගොල්ලෝ දැක්කේ නැත්නම් කවුරු කෙනෙක් ගත්තේ නැත්නම් ටෙලිග්‍රෑම් ගෲප් එකේ දාලා තිනවා ළමයි. WhatsApp ගෲප් වල දාලා තිනවා. හරිද? අපි එන වැඩේ පටන් ගමු මෙතනින් එහාට. ළමයි ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා මේ ආයන හඳුනා ගැනීම සහ මේ කැටායන. ඒ කියන්නේ මේ සම්පූර්ණ ඉනෝගනික් කොටස කියන ටිකක් අමාරු කොටසක්. හරි? ළමයි ඇත්තටම මේක අමාරු නෑ. ඔයා ළමයි හරියට ඉගෙන ගන්න. ඔයාට පුළුවන් මම අද උගන්වන ටික හොඳට අහන් ඉඳලා තේරුම් ගන්න ඔයාට ඉනෝගනික් පුළුවන් ද බැයිද කියලා. හරි. ළමයි ප්‍රශ්නයක් අහලා එක දිගට දවස් 4ක් කරනවද කියලා නෑ ළමයි. එක දිගට කරන්නේ නෑ. අතරමැදි මට දැන් සාමාන්‍ය අනිත් පන්ති තියෙනවා ළමයි. ඒ නිසා එක දිගට කරන්නේ නෑ. දවසක් දෙකක් දවස් පන්ති දෙකක් අතර දවසක් හෝ දෙකක් නිවාඩු දෙනවා. අඩුම ගානේ සතියකින් හෝ සතියකමාරකින් අපි මේ පන්ති වල ටික සාකච්ඡා කරලා අවසන් කරනවා. මේ පන්ති අවසන් වෙනකොට ළමයි මම ඔයාට අනිවාර්යෙන් කියනවා අද කිව්ව මතක තියාගන්න ළමයි පාස් පේපර් කරන මට්ටමට පුළුවන් කරනවා. අපි පන්තියේදී තුන්වෙනි දවස් අවසාන වගේ වෙද්දි ළමයි අපි පන්තියේදී පාස් පේපර් කරන්න පටන් ගන්නවා. හරි ඒ ලෙවල් පාස් පේපර් කරන්න පටන් ගන්නවා. හරි අපේ පන්ති වල සහභාගී වෙච්ච ළමයි දන්නවා මගෙන් ඉනෝගනික් ඉගෙන ගත්ත ළමයි දන්නවා. හරි ඒ ළමයි ඕන අහලා බලන්න පුළුවන් අපි මේ පන්තියේදී කොහොමද වැඩ කරන්නේ කියලා. හරිද? එහෙනම් ළමයි අපි වැඩේ පටන් ගමු. අපි අද මුලින් කතා කරන්නේ ආයන හඳුනා ගැනීම ටියුට් එක. ටියුට් එක ළමයි පැහැදිලිව සටහන් කරලා තියෙනවා. කවුරුහරි පුළුවන් ළමයි print out එකක් ගන්න පුළුවන් නම් ඔයා print out එකක් අරගෙන සටහන් සම්පූර්ණ කරගන්න. කිසි ගැටලුවක් නැහැ. print out එකක් ගන්න බැරි වුණා කියලා ඔයාට පුළුවන් note එක පොතේ හරි කොලයක හරි සටහන් කරගන්න. පස්සේ ඔයාට පුළුවන් වෙච්ච දවසක ළමයි print out එකක් අරගෙන note එක print out එකේ සටහන් කරගන්න. හරි. ළමයි මම ටියුට් එකක් දුන්නා. ඒ ටියුට් එක තමයි අද අපි සාකච්ඡා කරන්නේ. හරි. මුලින්ම අපේ මාතෘකාව ළමයි අයන හඳුනා ගැනීම. අයන හඳුනා ගැනීම. හරි. මේ බලන්න ළමයි අපිට සිලබස් එකේ ඉගෙන ගන්න තියෙනවා අයන හඳුනා ගැනීම වර්ග කිහිපයක්. මේ බලන්න ළමයි NH4+ අයනය අඳුර ගන්න තියෙනවා. කාබනේට බයිකාබනේට හඳුන ගන්න තියෙනවා. ළමයි ඊළඟට නයිට්‍රයිට හරි SO3 2- මොකද ළමයි සල්ෆයිට SO4 2- සල්ෆේට අංක 6 නයිට්‍රේට අංක 7 ෆොස්ෆේට හරි ළමයි ක්ලෝරයිඩ් බ්‍රෝමයිඩ් අයඩයිඩ් මේගොල්ලෝ අඳුර ගන්න ඕන. ළමයි ඔයාලට පුළුවන් සල්ෆයිඩ් අඳුර ගන්න ඕන ඔයා. ළමයි ටයෝසල්ෆේට් අඳුර ගන්න ඕන. හරි. ළමයි මේවා අපි සවිස්තරාත්මකව පන්තිදී සාකච්ඡා කරනවා. මෙන්න මේ ටික ඔයාට ඉගෙන ගන්න ඕන ළමයි මේ අයන කොහොමද ඔයා හඳුනගන්නේ කියලා. හරි. අපි එහෙනම් අංක 1කින් පටන් ගමු. ළමයි අපි කතා කරන පළවෙනි එක අංක 1 NH4+. මේකට කියන නම ළමයි ඇමෝනියම්. ඇමෝනියම්. හරිද? ළමයි අංක 1 අපි කතා කරන්නේ NH4+ ඔයාලට ටියුට් එකෙත් බලන්න පුළුවන් අපේ ටියුට් එකේ පළවෙනි පිටුවේ ළමයි අපි දාලා තින්නේ NH4+ ඇමෝනියම්. මේක හඳුනා ගන්න ක්‍රමය මේ බලන්නකෝ. ළමයි ඕනෑම ඇමෝනියම් ලවණයකට මේ අහන්නකෝ ළමයි ඕනෑම NH4+ ඉන්න එකකට අපි ක්ෂාරයක් එකතු කරනවා. මොකද ළමයි ක්ෂාරයක් කියලා කියන්නේ? ක්ෂාරයක් කියන්නේ ළමයි හයිඩ්‍රොක්සයිඩ් ඉන්න එකක්. උදාහරණයක් විදිහට අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, එහෙම නැත්නම් KOH, එහෙමත් නැත්නම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. මේ වගේ ක්ෂාරයක් එකතු කරනවා ළමයි. මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්, කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ මාධ්‍යයට OH- නිදහස් කරන කට්ටිය. ළමයි මාධ්‍යයට OH- නිදහස් කරනවා නම් එයාට අපි කියනවා භස්මයක් කියලා. එහෙනම් ළමයි මේ වගේ අපි
භෂ්මයක් එකතු කරනවා. භෂ්මයකට තව නමක් කියන්න පුළුවන් ළමයි ශාරයක් කියලා. ශාරයක්. මේ බලන්න ළමයි ඇමෝනියම් ලවණයක් ශාරයක් එක්ක ප්‍රතික්‍රියා කරලා ළමයි මෙතනින් ඇමෝනියා වායුව සහ H2O පිට වෙනවා. හරි? ළමයි ඔයාලට ප්‍රතික්‍රියා බෝඩ් එකේ ලියලා තින්නේ මේ බලන්නකො ළමයි. ඇමෝනියම් ලවණයක් ශාරයක් එක්ක ප්‍රතික්‍රියා කරලා ඇමෝනියා සහ ජලය හදනවා. ළමයි ඇමෝනියා කියලා කියන්නේ භාෂ්මික වායුවක්. ඇමෝනියා කියලා කියන්නේ භාෂ්මික වායුවක්. ඔන්න මතක තියාගන්න ළමයි දැම්මම. හරිද? උගන්වන කාරණේ ළමයි ඔයා එහෙම්මම මතක තියාගන්න. මම මතක තියෙන විදිහට තමයි ළමයි බෝඩ් මේ නෝට් එක හදලා තින්නේ සම්පූර්ණයෙන්ම පොඩි නෝට් එකක් තින්නේ. මේ හැම කාරණයක්ම ඔයාට වැදගත් වෙනවා. හැම කාරණයක්ම ඔයා මතක තියාගන්න ඕන. හරිද? මේ නෝට් එක හදලා තින්න ළමයි ඔයාට අහක දාන්න එක වචනයක්වත් නැහැ. සම්පූර්ණයෙන්ම ඔයා මේ මම මේ කියා දෙන විදිහට නෝට් එක පාඩම් කරොත් ඔයාට රචනා ප්‍රශ්නයක් කරන්න පුළුවන් අනිවාර්යයෙන් මේ ටියුට් එක විතරක් පාඩම් කරලා. හරිද? එහෙනම් මතක තියාගන්න ළමයි පළවෙනි කාරණේ මොකද්ද අපි කරේ? ඇමෝනියම් ලවණයක් ශාරයක් එක්ක ප්‍රතික්‍රියා කරාට පස්සේ ඇමෝනියා සහ ජලය හැදෙනවා. ඇමෝනියා කියලා කියන්නේ භාෂ්මික වායුවක්. තමයි මතක තියාගන්න ඇමෝනියා කියලා කියන්නේ භාෂ්මික වායුවක්. ඇමෝනියා හඳුරගන්න තමයි අපිට ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. ඇමෝනියා හඳුරගන්න පුළුවන් ක්‍රම ගාණක් තියෙනවා. ඇමෝනියා වලට විශේෂ ආවේනික ගන්ධයක් තියෙනවා. ආවේනික ගන්ධය. ඇමෝනියා වලට විශේෂ ආවේනික ගන්ධයක් තියෙනවා. ඔයා මතක තියාගන්න ඕන ළමයි ඇමෝනියා වලට විශේෂ ආවේනික ගන්ධයක් තියෙනවා. ඊළඟට අපි ඇමෝනියා හඳුරගන්න පුළුවන් ළමයි තව විදිහකට මොකක්ද ඒ ක්‍රමය? නෙස්ලර් ප්‍රතිකාරකයෙන් පොඟවන ලද පෙරහන් පත්‍රයක් හරි පොඟවන ලද පෙරහන් පත්‍රයක් තමයි මොකක් මොන පාටද හරවන්නේ? මතක තියාගන්න දුඹුරු පැහැයට හරවයි. දුඹුරු පැහැයට හරවයි. නෙස්ලර් ප්‍රතිකාරකයෙන් පොඟවන ලද පෙරහන් පත්‍රයක් දුඹුරු පැහැයට හරවයි. හරි. මොකද ළමයි දැන් අපි ක්‍රම දෙකක් කතා කරා. ඇමෝනියම් හඳුනා ගන්න පුළුවන් මොකද ක්‍රමේ? ඇමෝනියම් ලවණයකට ශාරයක් එකතු කරාට පස්සේ ඇමෝනියා වායුව පිට වෙනවා. ඇමෝනියා කියන්නේ ළමයි භාෂ්මික වායුවක්. ඇමෝනියා හඳුනා ගන්න පුළුවන් ඇමෝනියාගේ තියෙනවා ආවේනික ගන්ධයක්. ඇමෝනියා වලට තියෙනවා ළමයි විශේෂ ආවේනික ගන්ධයක්. ඒකට අපි කියන ඇමෝනියා ගන්ධය. ඒක ළමයි ආග්‍රහණය කරලා පුරුදු කට්ටියට ඒක හඳුනා ගන්න පුළුවන්. අපිටත් දෙපාරක් විතර ඔය ඇමෝනියා ගන්ධය ආග්‍රහණය කරලා අපිට පුරුදු වුණොත් ළමයි අපිටත් ඕක හඳුනා ගන්න පුළුවන්. ආවේනික ගන්ධයක් තියෙනවා. නෙස්ලර් ප්‍රතිකාරකයෙන් පොඟවන ලද පෙරහන් පත්‍රයක්. ළමයි පෙරහන් පත්‍රයක් කියන්නේ විද්‍යාගාරයේ තියෙනවා මේ වගේ කඩදාසියක්. අපි මේ කඩදාසිය පෙරහන් කියන්නේ නෙස්ලර් ප්‍රතිකාරකයෙන් හොඳට පොඟවලා ගන්නවා. ඊට පස්සේ මේ පිට වෙන වායුවට අපි මේ පෙරහන් පත්‍රය ඇල්ලුවට පස්සේ මෙතන මේ අර නෙස්ලර් ප්‍රතිකාරකයෙන් පෙඟිච්ච තැන තියෙනව නේද? එතන දුඹුරු පාටට හැරෙනවා. මතක තියාගන්න ළමයි දෙවෙනි ක්‍රමයේ නෙස්ලර් ප්‍රතිකාරකයෙන් පොඟවන ලද පෙරහන් පත්‍රයක් දුඹුරු පැහැයට හරවයි. තුන්වෙනි ක්‍රමයේ අඳුර ගන්න පුළුවන්. හොඳට මතක තියාගන්නකො ළමයි මෙහෙම. ළමයි අපි සාන්ද්‍ර HCl බෝතලේ අරගෙන සාන්ද්‍ර HCl බෝතලේ ගන්නවා. සාන්ද්‍ර HCl බෝතලේ. මූඩියකින් වහලානේ තියෙන ළමයි. මේ භාජනයේ ඉන්නේ කවුද? සාන්ද්‍ර HCl. මේකේ මූඩිය අරගෙන දැන් හිතන්නකො ළමයි මේ පරීක්ෂණ නලයෙන් දැන් මේ ඇමෝනියා වායුව පිට වෙනවා. මේ මූඩිය අපි ගලවලා අරගෙන ළමයි මෙන්න මෙතනින් අල්ලනවා. එහෙම අල්ලනවා. එතකොට අපිට පේනවා මෙන්න මෙතනින් සුදු දුමාරයක් හැදෙනවා ළමයි. සුදු දුමාරය. සුදු දුමාරය. හරි? මෙතනින් සුදු දුමාරයක් හැදෙනවා. මොකද ළමයි ඒ උනේ සාන්ද්‍ර HCl බෝතලේ මූඩිය ඇල්ලුවාට පස්සේ තමයි මෙතන සුදු දුමාරයක් ඇති වෙනවා. අපි ඒක ලියමු ළමයි මෙහෙම. සාන්ද්‍ර HCl හරි බෝතලයේ මූඩිය ඇල්ලූ විට මෙතන හැදෙන ළමයි NH4Cl සුදු දුමාරය. NH4Cl සුදු දුමාරය ඇති වේ. කොහොමද ළමයි NH4Cl හැදෙන්නේ? ඇමෝනියා ප්‍රතික්‍රියා කරනවා HCl එකත් එක්ක
මෙතනින් ළමයි හැදෙනවා NH4Cl. NH4 කියන්නේ සුදු පාට දුමාරයක්. හරි. ළමයි වා තේරුම් ගන්න ඕනේ ඒක. හරි. මේ බලන්නකෝ. අපි දැන් ඇමෝනියම් ලවණය හඳුනා ගන්න ක්‍රමයක් කතා කරා. මොකද කතා කරපු ක්‍රමේ ඇමෝනියම් ලවණයක් ක්ෂාරයක් එක්ක ප්‍රතික්‍රියා කරොත් ළමයි ඇමෝනියා පිට වෙනවා. ඇමෝනියා කියලා කියන්නේ බාෂ්මික වායුවක්. ඇමෝනියා හඳුනා ගැනීමට පුළුවන් ළමයි පළවෙනි එක ආවේනික ගන්ධය, දෙවෙනි එක නෙස්ලර් ප්‍රතිකාරකයෙන් පොඟවන ලද පෙරහන් පත්‍රයක් දුඹුරු පැහැයට හරවයි, තුන්වෙනි එක මේ බලන්න ළමයි සාන්ද්‍ර HCl බෝතලේ මූඩිය ඇල්ලූ විට NH4Cl සුදු දුමාරය ඇති වෙනවා. ඒක පුළුවන් ළමයි අඳුර ගන්න. තව එක ක්‍රමයක් තියෙනවා ළමයි සිලබස් එකේ යටතේ ඔයාලට ඉගෙන ගන්න තියෙනවා. ඒක තමයි ළමයි මම ඔයාලට කිව්වා ඇමෝනියා කියන්නේ බාෂ්මික වායුවක්. එහෙනම් මේ ඇමෝනියා කියන බාෂ්මික වායුවට ලිට්මස් ඇල්ලුවොත් මොන ලිට්මස්ද? රතු පාට ලිට්මස් ඇල්ලුවොත් ළමයි දැන් ක්ෂාරයක්නේ ඇමෝනියා කියන්නේ ක්ෂාරයක්. ක්ෂාරයක් නම් මේ රතු පාට ලිට්මස් පත් වෙන්න ඕන මොකක් බවටද? නිල් පාට බවට. ඇයි ඒ? මෙයා බාෂ්මිකයි. බාෂ්මික හින්දා ළමයි අපි ඊළඟට ඉගෙන ගන්නවා රතු ලිට්මස් පත් වෙනවා නිල් ලිට්මස් බවට. හරි. තේරුම් ගන්න ළමයි මෙන්න මේ ටික ඔයා දැනගෙන ඉන්න. මේ හොඳටම ප්‍රමාණවත් ඔයා ඇමෝනියා යටතේ පේපර් එකේදී මොකක් හරි කාරණයකට උත්තර ලියද්දී ඇමෝනියා හඳුනා ගැනීමට ළමයි ඔයා මෙන්න මේ ටික හොඳටම ප්‍රමාණවත්. හරි. මෙහෙමයි වෙන්නේ. මම තව එකපාරක් ඉක්මනින් කියන ළමයි මෙහා ගන්නකෝ. ඇමෝනියම් අයන හඳුනා ගන්න ළමයි අපි මොකද්ද කරන්නේ? ක්ෂාරයක් එකතු කරනවා. ක්ෂාරයක් කියන්නේ ළමයි බාෂ්පයක්. අපිට එකතු කරන්න පුළුවන් මොනවද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්, එහෙම නැත්නම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ක්ෂාරයක් එකතු කරන්න පුළුවන්. ක්ෂාරයක් එකතු කරාට පස්සේ ඇමෝනියා වායුව පිට වෙනවා. ඇමෝනියා කියන්නේ බාෂ්මික වායුවක්. මතක තියාගන්න ළමයි බාෂ්මිකයි. හරි. ඇමෝනියා වලට විශේෂ ගන්ධයක් තියෙනවා. දෙවෙනි එක නෙස්ලර් ප්‍රතිකාරක. මෙතන ළමයි නෙස්ලර් ප්‍රතිකාරකයෙන් පොඟවන ලද පෙරහන් පත්‍රයක් දුඹුරු පැහැයට හරවනවා. දුඹුරු පැහැය හොඳට මතක තියාගන්න. ඊළඟට මේ බලන්න මෙතන මේ සාන්ද්‍ර HCl බෝතලේ මූඩිය ඇල්ලූ විට NH4Cl සුදු දුමාරයක් ඇති වෙනවා. NH4Cl සුදු දුමාරය. ඇමෝනියා වලට තියෙනනේ බාෂ්මික ලක්ෂණ. එහෙනම් රතු පාට ලිට්මස් නිල් පාටට හරවනවා ඇමෝනියා වලින්. හරි. ඔන්න ඔය ටික ළමයි ඔයා ඇමෝනියා යටතේ මතක තියාගන්න ඕන. හරි. එහෙනම් ළමයි දැන් ඔයාලට කරන්න තියෙන්නේ අපේ ටියුට් එකේ ඉඩ තියලා තියෙනවා මේ නෝට් එක ලියා ගන්න. ඔයාලට පුළුවන් ළමයි ටියුට් එකේ print out එක ගත්ත ළමයි ඉන්නවනම් ඒක ලියා ගන්න. පළවෙනි පිටුවේ අංක එක තියෙනවා ඇමෝනියම් ලවණ. ඒ යටතේ බලන්න ළමයි මෙහෙම තියෙනවා. ඕනෑම ඇමෝනියම් ලවණයක් ප්‍රබල ශාරීයක ජලීය ද්‍රාවණයක්. වරහන් ඇතුළේ තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්, කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ඇමෝනියා මුක්ත කරයි කියලා. එහෙනම් ඔයා මොකද කරන්න ඕන මුලින්ම එතන තියෙන හිස්තනේ තමයි මෙන්න මේ සමීකරණය සහ මෙන්න මෙතන තියෙන නෝට් එක ලියා ගන්න. මේ විදිහටම ළමයි නෝට් එක ලියා ගන්න. ඔයාලට එතකොට පාඩම් කරන්න ලේසියි. හරි. විනාඩි කිහිපයක් දෙන්න ළමයි. විනාඩි දෙක තුනක් පාඩ පුළුවන්. නෝට් එක ලියන ගමනුත් ළමයි ඔයා පාඩම් කරන්න. හරිද? මේ හැම පොයින්ට් එකක්ම ඔයාලට විභාගයට ඕන වෙනවා. පාස් පේපර් සාකච්ඡා කරද්දී මම ඔයාලට කියන්න ළමයි මේ නෝට් එකේ මේ තැන්වලදී අපි මේවා ඉගෙනුවා. සම්පූර්ණයෙන් ඔයා මතක තියාගන්න. විනාඩි කිහිපයක් දෙන්නම්. ඉක්මනින් මේක සටහන් කරගන්න ළමයි. ටියුට් එක නැති ළමයි කොලේක ලියාගන්න. ඉක්මගල් ලියාගමු ළමයි. ඔයගොල්ලන්ට ඕන ගැටලුවක් තියෙනවා ළමයි chat එකේ දාන්න. හරි. ඉක්මගල් ලියාගන්න.
අයන හඳුනා ගැනීම යටතේ අපි කතා කරන පළවෙනි එක NH4+ NH4+ කියන්නේ ළමයි ඇමෝනියම් අයනය. ඇමෝනියම් අඳුර ගන්න අපි ශාරයක් එකතු කරනවා. තව විනාඩියක් විතර දෙන්න ළමයි ඉක්මන් කරලා ලියා ගන්න. ඉක්මන් කරලා ලියා ගන්න. හරි. ළමයි අපි එහෙනම් යමු. මම හිතනවා හැමෝම අවසන් නැති කියලා. අවසන් නේද? අපි පළවෙනි එක කතා කරා. ළමයි දැන් මේක අපි කම්ප්ලීට්. අපිට පුළුවන් ඇමෝනියම් ලවණය හඳුර ගන්න. අපි ඒක ඉගෙන ගත්තා. අංක 2ට යමු ළමයි අපි එහෙනම්. ළමයි මේ ඉනෝගනික් තමයි ළමයි සිලබස් එකේ තියෙන ලේසිම කොටස. ඔයගොල්ලෝ පිළිගනිත් දන්නේ නැහැ. හරි? මම පන්ති අවසාන වෙදී ළමයි හැමෝටම පෙන්න ඔප්පු කරන්නම් කොහොමද මේක ලේසි වෙන්නේ කියලා. අද පන්ති අවසාන වෙද්දී ඔයාලට තේරුම් ගන්න පුළුවන් ළමයි මේ කොච්චර මේක ලේසිද කියලා. හරි අපි පන්ති අවසාන වෙද්දී දවස් 4 අවසාන වෙද්දී පාස් පේපර් ප්‍රශ්න සාකච්ඡා කරනවා. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඒකෙන්. හරි. මේක ළමයි ගොඩක් කට්ටිය පාඩම් කරගන්න කම්මැලි. නමුත් ළමයි හරියට ඒ තියෙන පොයින්ට් ටික අල්ලගත්තොත් ඔයාලට මේක ලේසිම කොටස බවට පත් වෙනවා. දෙවෙනි අයනය ළමයි අපි කතා කරන්නේ කාබනේට. කාබනේට කියන්නේ CO3 2- ළමයි. HCO3 2- කියලා කියන්නේ බයිකාබනේට. බයිකාබනේට අපි කතා කරන දෙවෙනි එක. ළමයි කාබනේටයක් බයිකාබනේටයක් හඳුනා ගන්න නම් කාබනේටයට හෝ බයිකාබනේට අපි තනු කම්ලයක් එකතු කරනවා. බලමු තනු කම්ලයක් එකතු කරලා මොකද වෙන්නේ කියලා. ළමයි CO3 2- එක දෙකක් H+ එක ප්‍රතික්‍රියා කරලා මෙතනින් ළමයි හදනවා කාබන් ඩයොක්සයිඩ් දාන ජලය. හරිද? එතකොට ළමයි බයිකාබනේටයක් හිතන්නකෝ. HCO3-. මෙයා ප්‍රතික්‍රියා කරන H+ එක්කෙනෙක් එක්ක ප්‍රතික්‍රියා කරලා මෙතනින් නුත් කාබන් ඩයොක්සයිඩ් සහ ජලය හදනවා. හරි මොකද ළමයි කරේ කාබනේට බයිකාබනේට හඳුනා ගන්න අපි තනුක අම්ලයක් එකතු කරනවා. කාබනේට බයිකාබනේට හඳුනා ගන්න තනුක අම්ලයක් එකතු කරාට පස්සේ කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවා. හරි. අමයි මෙයාට කියනවා මොකද නම? කාබනේට මෙයාට කියන නම මොකද්ද? බයිකාබනේට. අපි මොකද ළමයි එකතු කරන්නේ? තනුක අම්ලයක් එකතු කරන්නේ. තනුක අම්ලයක් එකතු කරයි. බොහෝ විට තනුක අම්ලයක් විදිහට ළමයි අපි පාවිච්චි කරන්නේ HCl. ඕගොල්ලන්ට කියන්න පුළුවන් H2SO4 තනුක අම්ලයක් නේ. මේකට හේතුව ළමයි මම ඉස්සරහද පැහැදිලි කරන්නම්. මේකට විශේෂ හේතුවක් තියෙනවා. ඇයි අපි H2SO4 එකතු කරන්නේ නැතුව HCl විතරක් එකතු කරන්නේ කියලා. ඒකට හේතුවක් තියෙනවා. ඒක මම ඉස්සරහට කියන්නම් ජල ද්‍රාව්‍යතාවයේ සම්බන්ධ කරුණු වලට. මේ H2SO4 කියන එක ළමයි එක එක සංයෝගات එක්ක අවක්ෂේප හදනවා. ඒ නිසා තමයි එහෙම වෙන්නේ. උදාහරණයක් එක්ක ඉස්සරහදී පැහැදිලි කරන්නම්. දැන් ඒක ඕනේ නැහැ. කාබනේටයත් තනුක අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරලා ළමයි කාබන් ඩයොක්සයිඩ් ජලයයි හදනවා. බයිකාබනේටයත් තනුක අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් හා ජලය හදනවා. ඔයා මතක තියාගන්න ළමයි මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ ආම්ලික වායුවක්. මොකද්ද මේ කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ ආම්ලික වායුවක්. ඔයා දන්නවා සාමාන්‍ය ළමයි කාබන් ඩයොක්සයිඩ් වල ආම්ලිකතාවය pH එකේ 5.0 ගණක් විතර වෙනවා. ඔයක මතක තියාගන්න. හරිද? කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ ආම්ලික වායුවක්. ළමයි කාබන් ඩයොක්සයිඩ් ගත්තොත් මේ බලන්නකෝ. කාබන් ඩයොක්සයිඩ් ගත්තොත් ළමයි කාබන්ගේ ඔක්සිකරණාංකය ධන 4 ඉන්නේ. කාබන්ගේ ඔක්සිකරණාංකය ධන 4යි කියන්නේ ළමයි මෙයාට තියෙන්න පුළුවන් උපරිම ඔක්සිකරණාංකය. ඒ කියන්නේ කාබන්ට ඊට වඩා ඔක්සිකරණාංකය වැඩි වෙන්න බෑ. එහෙනම් ළමයි අපි කියනවා ආම්ලිකයි ඒකම කාබන්ට ළමයි ඔක්සිකරණය විය නොහැක. ඒ කියන්නේ ළමයි ධන 4 ඉඳන් ධන 5ට යන්න පුළුවන්ද?
බෑ. ඇයි හේතුව? කාබන්ගේ තියෙන්න පුළුවන් උපරිම ධන ඔක්සිකරණාංකය ධන 4 ධන 7 ධන 5 මෙයාට ඉන්න බෑ. හරිද? ඔයාලගේ තේරුම් ගන්න ළමයි අපි ඉගෙන ගන්නවා මේකේ ලක්ෂණීය විදිහට මොකද්ද? ආම්ලිකයි ඔක්සිකරණය විය නොහැක. ආම්ලිකයි ඔක්සිකරණය විය නොහැක. ඔයාට මතකද ළමයි O level කාලේ ඔයා ඉගෙන ගන්නවා කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගැනීමට විශේෂ ක්‍රමයක්. මොකක්ද ඒ? මම මතක් කරොත් ඔයාලට දැන් මතක් වෙනවා. හුණු දියර තුලින් යවූ විට කිරිපාට වේ, වැඩිපුර යවූ විට අවර්ණ වේ. මතකද? මේ ක්‍රමය ළමයි අපි පාවිච්චි කරනවා මෙතන මේ කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගැනීමට. මොකක්ද අපි කරන්න ළමයි? හුණු දියර තුලට යවූ විට කිරිපාට වේ. වැඩිපුර යවූ විට අවර්ණ වේ. ළමයි මෙන්න මේ කාරණේ ළමයි 2017 හෝ 18 දී A level paper එකේ ඇහුවා. ඒගොල්ලෝ paper එකේ අහලා කිව්වා මේ අවර්ණ වෙන එකේ කිරිපාට වෙන එකේ සමීකරණ ලියන්න කියලා. එහෙනම් ළමයි ඔයා මේකේ සමීකරණ ලියන්න පුරුදු වෙලා ඉන්න ඕන. හුණු දියර කියන්නේ ළමයි ඔයා මතක තියාගන්න හුණු දියර කියලා කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. හුණු දියර කියන්නේ මොනවද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙයා තුලට කාබන් ඩයොක්සයිඩ් යවුවොත් ළමයි මෙතනින් ඔයාට ඵලයක් විදිහට ලැබෙනවා කැල්සියම් කාබනේට් සහ H2O. කැල්සියම් කාබනේට් කියන්නේ ළමයි අවක්ෂේපයක් කියලා ඔයා සාමාන්‍යයෙන් දන්නවා. කැල්සියම් කාබනේට් සහ ජලය මිශ්‍රණය තමයි ළමයි මේ කිරිපාට. කැල්සියම් කාබනේට් සහ ජලය මිශ්‍රණය තමයි කිරිපාට. මේකනේ ළමයි මේ කියන්නේ හුණු දියර තුලට යවූ විට කිරිපාට වේ. මෙන්න කිරිපාට වුණා. ඊළඟට මොකද කියන්නේ? වැඩිපුර යවූ විට අවර්ණ වේ. දැන් බලමු අපි වැඩිපුර යවලා මොකද වෙන්නේ කියලා. කැල්සියම් කාබනේට් ධන ජලය මිශ්‍රණයට ළමයි අපි කාබන් ඩයොක්සයිඩ් යවනවා. මෙතනින් ඵලය විදිහට ලැබෙනවා CaHCO3 twice. ළමයි මෙයා අවර්ණයි. හරිද? මොකද ළමයි මෙතන උනේ කාබන් ඩයොක්සයිඩ් අඳුනා ගැනීමට අපි පාවිච්චි කරනවා මොකද ක්‍රමය ළමයි හුණු දියර තුලට යවනවා. එතකොට කිරිපාට වෙනවා. තවදුරටත් අපි කාබන් ඩයොක්සයිඩ් වැඩිපුර යවුවොත් මොකද වෙන්නේ? ඒ කිරිපාට එක අවර්ණ වෙනවා. මේ බලන්නකෝ. හුණු දියර කියලා කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්. කාබන් ඩයොක්සයිඩ් යවුවාම ළමයි කැල්සියම් කාබනේට් සහ ජලය හැදෙනවා. මේ මිශ්‍රණයට තමයි අපි කියන්නේ කිරිපාට මිශ්‍රණයක් කියලා. මේ කිරිපාට මිශ්‍රණය මේදී ළමයි කිරිපාට මිශ්‍රණය මෙතන මේ කිරිපාට මිශ්‍රණයට ළමයි අපි කාබන් ඩයොක්සයිඩ් යවුවොත් එහෙම කැල්සියම් බයිකාබනේට් හැදෙනවා. කැල්සියම් බයිකාබනේට් කියන්නේ ළමයි අවර්ණ ජලීය ද්‍රාවණයක්. ඔය හොඳට මතක තියාගන්න ළමයි මේක ළඟදී විභාගයට ආයෙ එන්න පුළුවන්. මේ සමීකරණ දෙක ලියන්න. ඒ නිසා ඔයාලා මේ සමීකරණ දෙක ලියන්න මතක තියාගන්න ඕන. හරි. එහෙනම් අපි තව එකපාරක් බලමු ළමයි. මේ බලන්නකෝ. අංක 2 ඇනයනේ විදිහටම ළමයි අපි කතා කරන්නේ කාබනේට් එකයි බයිකාබනේට් එකයි හඳුනා ගැනීම. කාබනේට බයිකාබනේට. අපි කරන්නේ තනු කම්ලයක් එකතු කරනවා. කාබනේට් එකට තනු කම්ලයක් එකතු කරාම කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා ළමයි. බයිකාබනේට් එකට තනු කම්ලයක් මෙතින් H+ තනු කම්ලයක් එකතු කරාම කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. මේක ළමයි කාබන් ඩයොක්සයිඩ් කියන වායුව ආම්ලිකයි ඔක්සිකරණය විය නොහැක. ඒ කියන්නේ ඔක්සිකරණාංකය තවදුරටත් වැඩි වෙන්න බෑ. කාබන් ඩයොක්සයිඩ් හඳුනා ගැනීමේ ක්‍රමය තමයි හුණු දියර තුලට යවු විට කිරිපාට වේ, වැඩිපුර යවු විට අවර්ණ වේ. හරි. එහෙනම් ළමයි ඔයා තේරුම් ගන්න ඕන මෙන්න මේ සමීකරණය ඔයාට ලියන්න පුළුවන් වෙන්න ඕන. මෙන්න මේක පාඩම් කර ගන්න ඕන ළමයි ඔයා සමීකරණය. හරිද? එහෙනම් ළමයි ටියුට් එකේ ළමයි පළවෙනි පිටුවේ අංක 2 විදියට සටහන් කරලා තියෙන්නේ කාබනේට බයිකාබනේට. එතන ළමයි ඉඩ තියලා තිනවා. ඒ ඉඩ පාවිච්චි කරලා ටියුට් එක print out ගත්ත ළමයි එතනින් ලියා ගන්නකෝ. අනිත් ළමයි කොලයක සටහන් කරගන්න මාතෘකාව ළමයි කාබනේට බයිකාබනේට. හරි. මාතෘකාව කාබනේට බයිකාබනේට. පාඩ පුළුවන් ළමයි මේ සටහන පැහැදිලිව ලියා ගන්න. අංක 2 යටතේ මේක පැහැදිලිව ලියා ගන්න. ඉක්ම කරලා ලියා ගමු ළමයි.
ඉක්ම කරලා ලියාගමු. කාබනේට බයිකාබනේට හඳුනා ගැනීම. මේ උගන්න ටික ළමයි ඔයා හරියටම පාඩම් කරන්න. ඒ කියන්නේ එක වචනයක්වත් එක අකුරක්වත් නෑර. දැන් ළමයි මේ ලියලා තියෙන හැම වචනයක් ගානෙම හරියටම පාඩම් කරගන්නමයි. හොඳට මතක තියාගන්න. මේවා ඒ විදිහටම ඔයාට විභාගෙදී ඕන වෙනවා. MCQ වලදී, ස්ට්‍රක්චර්ඩ් එසේ වලදී, සහ එසේ වලදී. හරි. ඉවරයි නේද? තව විනාඩියක් දෙන්න ළමයි. අඩුපාඩුවක් තියෙන කට්ටිය ඉක්මනින් හදාගන්නකෝ. ඉක්මනින් අඩුපාඩු හදාගමු. තමයි අපි දැන් අයන දෙකක් කතා කරලා ඉවරයි. එහෙම නේද? පළවෙනිම අපි කතා කරා ඇමෝනියම් අයනය, දෙවෙනුව අපි කතා කරා ළමයි කාබනේට බයිකාබනේට අයන. හඳුනා ගැනීම ගැන. හරි. වෙලා වෙත් ළමයි අපි දැන් යමු ඉස්සරහට. උඩ ටික විතරයි මකන්නේ. ලිවින ටික නැට්ට යට ටික ලියා ගන්න පුළුවන්. හරි. අංක 3 ඔන්න බලන්න අපි දැන් ලොකු කොටසක් සාකච්ඡා කරලා ඉවරයි. අංක 3 විදිහට අපිට ඉගෙන ගන්න තියෙන ළමයි NO2-. මෙයාට කියන නම දන්නවද ඔයා? NO2-. NO2- වලට කියන්නේ ළමයි නම නයිට්‍රයිට. නයිට්‍රේට කියන්නේ ළමයි නයිට්‍රේට කියන්නේ මෙයා. අපි මෙයා ගැන ඉස්සරහට කතා කරනවා. NO3- කියන්නේ ළමයි නයිට්‍රේට. නයිට්‍රේට. හරි. අපි දැන් කතා කරමු මෙයා ගැන. කොහොමද මෙයාව අඳුරගන්නේ? ළමයි නයිට්‍රේට කියන්නේ NO2- නේ. මෙයාව හඳුන ගන්නත් අපි පාවිච්චි කරන්නේ තනුක අම්ලයක් එකතු කරනවා. තනුක අම්ලයක් එකතු කිරීම. එතකොට ළමයි මෙතනදී විශේෂ වැඩක් වෙනවා. මේ බලන්නකෝ. NO2- කියන අයනය ළමයි H+ එක්ක ප්‍රතික්‍රියා කරනවා. සමීකරණය තුලිත කරන්න අවශ්‍ය හින්දා ළමයි අපි මෙතනට දෙකක් දාගමු, මෙතනටත් දෙකක් දාගමු. මෙතනින් ළමයි හැදෙනවා HNO2 දෙකක්. ළමයි HNO2 ඔයා මතක තියාගන්න මේ HNO2 කියන එක්කෙනා අස්ථායි. ඔයා ඕගනික් පාඩම් ඉගෙනගෙන තියෙනවා නම් ඕගනික් වල ළමයි කතා කරනවා ඇනිලීන් සහ ඇල්කොහොල ඒ ආශ්‍රිතව අපි HNO2 හදාගන්නවා ප්‍රතික්‍රියාවලට. ඔයාට මතක නම් අපි HNO2 කොහොමද ළමයි ඕගනික් වලදී හදන්නේ? NaNO2 වලට HCl මිශ්‍ර කරනවා. NaNO2 වලට HCl මිශ්‍ර කරනවා. මිශ්‍ර කරලා අපි ඒ ප්‍රතික්‍රියාව මොහොතේදී තමයි HNO2 හදාගන්නේ. ඒකට හේතුවක් තියෙනවා ළමයි. HNO2 කියලා කියන්නේ අස්ථායි එක්කෙනෙක්. එයා ඉක්මනින් බිඳ වැටෙනවා. පැහැදිලිද? ඕගනික් වලදී ළමයි අපි HNO2 හදාගන්නේ NaNO2ට HCl මිශ්‍ර කරලා ඒ ප්‍රතික්‍රියාව සිදුවෙන මොහොතේදී. ඇයි එහෙම කරන්නේ? HNO2 කියන සංයෝගය අස්ථායි කෙනෙක්, ඒ නිසා එයා ඉක්මනින් බිඳ වැටෙනවා වෙන වෙනස් සංයෝග වලට. අපි බලමු මේ අස්ථායි කෙනා බිඳ වැටෙනවා ළමයි NO2 NO හා මොනවා බවටද ළමයි? ජලය බවට.
HNO2 කියන අස්ථායි එක්කෙන පත් වෙනවා NO2 NO හා ජලය බවට. මෙතනින් තමයි NO2 ගැන ඔයා අහලා තිනවා. මොකක්ද ඔයා අහලා තින්නේ? NO2 කියන්නේ දුඹුරු පාට වායුවක්. NO2 කියලා කියන්නේ දුඹුරු පාට වායුවක්. ඊට අමතරව ළමයි ඔයා ඉගෙන ගන්න ඕන NO2 කියලා කියන්නේ ආම්ලික වායුවක්. ආම්ලික වායුවක්. NO2 කියලා කියන්නේ ළමයි දුඹුරු පාට ආම්ලික වායුවක් කියලා ඔයා හොඳට මතක තියාගන්න ඕන. දැම්ම මතක තියාගන්න. හරි දුඹුරු පාට ආම්ලික වායුවක්. එතකොට මේ NO කියලා කියන්නේ මෙයා වර්ණයි. මෙයා වර්ණයි. හරි. එතකොට මෙහෙමයි ළමයි වෙන්නේ. හිතන්නකෝ. දැන් හිතන්නකෝ මෙහෙම. පරීක්ෂණ නලයක NO2 මයිනස් ඉන්නවා. අපි බාහිරින් තණුක අම්ලයක් එකතු කරනවා. උදාහරණයක් විදිහට අපි තුමු HCl එකට බිඳු ටිකක් එකතු කරනවා. HCl එකතු කරලා ටික වේලාවක් තිබ්බට පස්සේ ඔයාට දැర్శණය වෙනවා ළමයි මෙතනින් නිකන් වායුවක් පිට වෙනවා වගේ. මෙතනින් බුබුලු ටිකක් දානවා. මෙතනින් වායුවක් පිට වෙනවා. මොකක්ද මේ පිට වෙන වායුව? වායු දෙකක් පිට වෙනවා ළමයි. NO2 වායුව සහ NO වායුව. මෙතන ළමයි ඔයාට පේනවා දුඹුරු පාට වායුවක් පිට වෙනවා. එහෙනම් ළමයි දුඹුරු පාට වායුවක් නම් අපි තීරණය කරනවා මෙතනින් පිට උනේ NO2 වායුව. NO කියන එක පේන්නේ නැහැ. ඇයි ඒ? NO කියන්නේ අවර්ණ හින්දා. එයාව පේන්නේ නැහැ. නමුත් NO2 කියන එක කෙනා පේනවා දුඹුරු පාට වායුවක් හින්දා. මම පොඩි අමතර කාරණයක් මෙතෙන්ද කියන්නම් ළමයි පී ගුණ විදි කතා වෙන දෙයක්. අපිට සිලබස් එකේ ඉගෙන ගන්න තියෙන දුඹුරු පාට වායු දෙන්නයි ඉන්නේ. සිලබස් එකේ ඉගෙන ගන්න තියෙන දුඹුරු පාට වායු දෙන්නයි ඉන්නේ. එකක් Br2 ගෑස් එක අනිත් එක NO2 ගෑස් එක. හොඳට මතක තියාගන්න සිලබස් එකේ. දැන් මෙහෙම හිතන්නකෝ. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයකදී දෙනවා A level paper එකේදී මොකක් හරි ප්‍රතික්‍රියාවක් වුණාට පස්සේ හිතන්නකෝ A හා B ද්‍රාවණ මිශ්‍ර කළ විට දුඹුරු පැහැති වායුවක් පිට විය. එහෙනම් ළමයි ඔයාට කල්පනා කරන්න දෙයක් නැහැ. අපි ඉගෙන ගන්න A level syllabus එකේ උගන්වන්නේ දුඹුරු පාට වායු දෙකයි. එක්කෝ එකක් NO2 එහෙම නැත්නම් එකක් Br2. හොඳට මතක තියාගන්න ළමයි දුඹුරු පාට වායු දෙකයි වාට ඉගෙන ගන්න ඕන NO2 සහ Br2. හරිද? ඒ දුඹුරු පාට වායු දෙක. එහෙනම් ළමයි ඔයාට හිතන්න පුළුවන් මොකද්ද? එතනින් පිට වුණු වායුව දුඹුරු පාට නම් ඔයා තීරණය කරනවා එක්කෝ මේ වායුව NO2 වෙන්නේ නැති එහෙම නැත්නම් Br2 වෙන්නේ නැති. හරි ඒ විදිහට ඔයා තීරණය කරනවා. පොඩි අමතර කාරණයක් කිව්වම මම මේ වගේ කාරණා තව ඉස්සරහදී කියනවා. හරි. දැන් එහෙනම් මොකද අපි කරේ? පරීක්ෂණ එක ඉන්න NO2 මයිනස් තනුකම්ලයක් දැම්මහම වායුව පිට වෙනවා අපිට පේනවා. මේ පාට මේ පිට වෙන වායුවට පාටක් තියෙනවා. එහෙනම් මේ පාටෙන් අපි අඳුර ගන්නවා මෙතනින් පිට උනේ NO2 වායුව. ළමයි NO2 වායුව පිට වෙන්න නම් අපි තනුකාම්ලයක් එකතු කරේ. එහෙනම් මෙතන ඉන්නේ NO2 මයිනස් කියලා තීරණය කරනවා. පැහැදිලි නේද? අපි NO2 වායුව පිට වෙනවා දකිනවා. එකතු කරන්නේ තනුකාම්ලයක්නේ. එහෙනම් මෙතන හිටියේ කවුද? NO2 මයිනස්. තමයි මේ විදිහට ඔයාලට පුළුවන් අර ඉනෝගනික් හඳුනා ගැනීම ප්‍රශ්නවලදී මේ ක්‍රම පාවිච්චි කරන්න. හරිද? එහෙනම් තමයි ඔයා මෙතනින් මතක තියාගන්න ඕන. මේ බලන්නකෝ. NO2 කියන්නේ ආම්ලික දුඹුරු පාට වායුවක්. NO කියලා කියන්නේ අවර්ණ වායුවක් කියලා ඔයා මතක තියාගන්න ඕන ළමයි. හරි. එහෙනම් අපි මොකද ගැන තමයි කතා කරේ ළමයි? නයිට්‍රේට් අයන ගැන. නයිට්‍රේට් කියලා කියන්නේ NO2 මයිනස්. එතකොට නයිට්‍රේට් කියන්නේ NO3 මයිනස්. තනුකම්ලයක් එකතු කරාම අස්ථායි HNO2 හැදෙනවා. අස්ථායි හින්දා යා ඉක්මනින් බිඳ වැටිලා තමයි NO2 සහ NO හැදෙනවා. NO2 කියලා කියන්නේ දුඹුරු පාට ආම්ලික වායුවක්. NO කියලා කියන්නේ ආවරණ වායුවක්. ඒක සටහන් කරගන්න ළමයි ගෑස් කියලා. හරි. ළමයි NO ගැන ඔයා ඒ ටික තමයි දැනගන්න ඕන. එහෙනම් පැහැදිලිව ලියාගමු ළමයි අංක 3 අයන හඳුනා ගැනීම අංක 3 NO2 මයිනස්. ඉස්සරහෙන් ලියාගන්න ටියුට් එක ඉස්සරහෙන් ලියාගන්න නයිට්‍රයිට හරි පහලින් ළමයි සමීකරණය ලියන්න ලියලා මේ බෝඩ් එකේ තියෙන ටික ළමයි පැහැදිලිව ලියන්න. බෝඩ් එකේ තියෙන ටික පැහැදිලිව ලියාගන්න. ටියුට් එකේ තියෙනවා ඕනෑම නයිට්‍රයිට් තමයි මෙතන නෝ ටියුට් එකේ හදාගන්න පොඩි අඩුපාඩුවක් තියෙනවා.
නයිට්‍රයිලයක් කියලා තියන්නේ එක හදාගන්න නයිට්‍රයිටයක් කියලා ටියුට් එකේ ඕනෑම නයිට්‍රයිලයක් කියලා තියන්නේ ළමයි නයිට්‍රයිලයක් නෙවෙයි නයිට්‍රයිටයක් කියලා හදාගන්න ඕනෑම නයිට්‍රයිටයක් තනුකම්ල සමග දුඹුරු පැහැති NO2 වායු පිට කරයි. හරි. එහෙනම් ලියාගමු මේක. පැහැදිලිව ලියාගන්න තමයි මේක. නයිට්‍රයිට් එකකට තනුකම්ලයක් එකතු කරාම ළමයි දුඹුරු පාට NO2 වායු පිට වෙනවා. සිලබස් එකේ දුඹුරු පාට වායු දෙන්නයි ඉන්නේ. දුඹුරු පාට වායු දෙන්නයි ඉන්නේ. එක්කෙනෙක් Br2 අනිත් එක්කෙනා NO2. අපි ඉක්මනට ලියාගමු. මේවා ළමයි මේ විදිහටම A level paper එකේ තියෙනවා. අලුතෙන් එන ප්‍රශ්න රටාව ඔයා බැලුවොත් එimhe ළමයි 2015 මෙහා එන paper රටාව මේ paper රටාවේ මේ වගේ ප්‍රශ්න බහුලයි ළමයි. ඒ කියන්නේ ආයන හඳුනා ගැනීම වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. අනිවාර්යෙන් structured paper එකකටත් එනවා. අනිවාර්යෙන් essay එකටත් මේ වගේ ප්‍රශ්න එනවා. හරි. එහෙනම් ලියාගෙන අවසන් නේද හැමෝම? ළමයි මේක මතක තියාගන්න අර ඕගනික් වලදී අයි අපි මේ HNO2 HCl දාන්නේ. ඒක දාන්න හේතුව තමයි ළමයි HNO2 කියලා කියන්නේ අස්ථායි කෙනෙක්. එයාව හදලා තියාගෙන ඉන්න බෑ. මොකද එයා ඉක්මනින් බිඳ වැටෙනවා. ඒ නිසා අපිට ඕන වෙලාවට ප්‍රතික්‍රියාවට අවශ්‍ය වෙලාවට තමයි අපි එයාව හදාගන්නේ. ඒ හදාගන්න තමයි ළමයි HCl NaNO2 මිශ්‍ර කරන්නේ. මේක ඕගනික් වලදී ආයෙ ඉගෙන ගන්න. හරි. අපි එන ඉස්සරහට යමු නේද? ළමයි අපි දැන් අයන තුනක් කතා කරා. මොකද පළවෙනි එක NH4+, දෙවෙනි එක කාබනේට බයිකාබනේට, තුන්වෙනි එක NO2- එහෙම නැත්නම් නයිට්‍රයිට. අපි යමුද එහෙනම් ඉස්සරහට? ලියාගෙන ඉවරයි නේද හැමෝම? හරි. ළමයි අංක 4. ඔයගොල්ලෝ ටියුට් එකේ බැලුවොත් අපි අංක 4 විදිහට දීලා තින්නේ. තමයි මෙන්න මේ අයනේ. මොකද්ද මේ අයනේ? අංක 4. ඔයගොල්ලෝ සුලභව කියන්නේ දන්න අයනයක්. SO3 2-. SO3 2- අයන ගත්තොත් තමයි මෙයාගේ ඔක්සිකරණ අංකය ඔයා දැනගෙන ඉන්න ඕන. කොහොමද තමයි මේකේ ඔක්සිකරණ අංකය හොයන්නේ? අපි තුම එකපාරට මේක හිතාගන්න බැරි ළමෙක් ඉන්නවා කියලා. එහෙනම් මොකද අපි කරගන්නේ? මෙයාට x දානවා. x දානෝනේ. එහෙනම් x දාන ඔක්සිජන් කියන්නේ ඍණ 2යිනේ. එහෙනම් ඒ වගේ 3යි. මේක සමස්තය සමාන කරනවා ළමයි මෙයාගේ ආරෝපණයට. එහෙනම් ඔයාලට ළමයි මේකේ x වලට උත්තරය ලැබෙනවා. මෙතන ළමයි ඔයාලට ලැබෙන්නේ ඍණ 6යි. එහා පැත්තට ගියාම ධන 6යි. ධන 6 ඍණ 2යි ධන 4යි කියලා ඔයාලට ලැබෙනවා. එහෙනම් මෙතන ළමයි සල්පගේ ඔක්සිකරණ අංකය මොකද්ද? ධන 4යි. හරි. මෙයාට කියන නම තමයි සල්ෆයිට. සල්ෆයිට. එහෙනම් මෙයාට කියන නම මොකද්ද? මෙයාට කියන්නේ සල්ෆේට කියලා. සල්ෆේට. මේක සල්ෆයිට. අපි බලන්නේ දැන් කොහොමද මේ සල්ෆයිට අඳුරගන්නේ කියලා. තමයි මේකටත් අපි එකතු කරන තනුක අම්ලයක්. තනුක අම්ලයක් එකතු කිරීම. තනුක
අම්ලයක් එකතු කිරීම. හරි. ළමයි මොකද වෙන්නේ මෙයාට තනුක අම්ලයක් එකතු කරලා මේ බලන්නකෝ. SO3 2- කියන ජලීය ද්‍රාවණයට මෙතන ළමයි අපි පරීක්ෂණාලයක් ගන්නවා. මේකේ කවුද ඉන්නේ? SO3 2-. හිතන්නකෝ. පරීක්ෂණාලයක SO3 2- ඉන්නවා. මෙයාට ළමයි අපි එකතු කරනවා තනුක HCl. මෙතනින් ළමයි වායුවක් පිට වෙනවා. අපිට පේනවා මෙතනින් වායු බුබුලු පිට වෙනවා. මෙතනින් පිටවන වායුව තමයි ළමයි SO2 කියලා කියන්නේ. පිටවන වායුව තමයි SO2 කියලා කියන්නේ. හරි. තමයි. ඒ කියන්නේ මේ සල්ෆයිඩයක් 2H+ එක ප්‍රතික්‍රියා කරොත් SO2 හා ජලය හැදෙනවා. තමයි ඔයක තේරුම් ගන්න ඕන මොනවද හැදෙන්නේ SO2 හා ජලය. SO2 කියලා කියන්නේ මෙයාගේ ලක්ෂණ. තමයි SO2 කියලා කියන්නේ SO2 කියන වායුව ආම්ලික වායුවක්. මතක තියාගන්න තමයි ආම්ලික වායුවක් SO2. ඒ වගේම මෙයාට කටුක ගඳක් තියෙනවා. එහෙනම් අපි කියනවා SO2 ආම්ලික කටුක ගඳක් සහිත වායුවකි. SO2 වල ලක්ෂණ මොනවද ළමයි? SO2 වල ලක්ෂණ කියන්නේ කිව්වොත් තමයි මොනවද කියන්නේ? ආම්ලික කටුක ගන්ධයක් තියෙනවා. කියන්නේ ළමයි අර අපිට නිකන් ඉවසාගෙන දරාගෙන ඉන්න බැරි තරම් ගන්ධයක් තියෙනවා SO2 වල. සාමාන්‍ය ළමයි සාමාන්‍ය දැන් ඔයගොල්ලන්ට නම් බොහෝ ළමයි ඉස්කෝලේ යන්න උනේ නැහනේ. ඒ දැන් ඉස්කෝලේ කාලේ කෙමිස්ට්‍රි ලැබ් එකේ නම් ඉතින් ඔයගේ ප්‍රැක්ටිකල් කරනවා. එතකොට SO2 වායුව පිට වෙනකොට අපි අඳුරගන්න ඉතින් මිස් කියනවා මේ තමයි පිට වෙච්ච SO2 වායුව. තමයි පැත්ත පලාතේ ඉන්න බැරි ගඳක් තියෙනවා SO2 වායුවට. හරිද? SO2 කියලා කියන්නේ ආම්ලික වායුවක් කටුක ගන්ධයක් තියෙනවා. මෙයාව හඳුනගන්නේ කොහොමද? SO2 වලට විශේෂ හැකියාවක් තියෙනවා ළමයි. ඔයා මේක ඉගෙන ගන්නේ P ගුණෙදී. දැන් අපි මේක අවශ්‍ය හින්දා ඉගෙන ගමු. විරංජනකාරක හැකියාවක් තියෙනවා. ළමයි ගොඩ දෙනෙක් මේක අහලා ඇති. විරංජනකාරක හැකියාවක්. මම පැහැදිලි කරනවා තව චුට්ටක් මොකද්ද මේ විරංජනකාරක හැකියාව කියන්නේ කියලා. දැනට මතක තියාගන්න ළමයි මේ SO2 කියන වායුවට පුළුවන් තෙත මල් පෙති විරංජනය කරන්න. තෙත මල් පෙති විරංජනය. තමයි ඔයා මේ කාරණා ගොඩාක් ළමයි එක ඉගෙන ගන්න සමහර කාරණා P ගුණෙදී සමහර කාරණා S ගුණෙදී මම මෙතනදී කරලා තියෙන ළමයි ඔක්කොම කාරණා එක තැනකට එකතු කරලා තින්නේ තෙත මල්පෙති විරංජනය. අපි පොඩ්ඩක් කතා කරමු මොකද්ද මේ තෙත මල්පෙති විරංජනය කියන කාරණේ කියලා. ළමයි තෙත මල් පෙත්තක් අරගෙන මේ වායුවට නිරාවරණය කරොත් මේ වායු මේ තෙත මල් පෙත්තේ පාට නැති වෙලා යනවා. ඒකට අපි කියනවා පාට නැති වෙලා යන ක්‍රියාවලියට කියනවා විරංජනය කියලා. විරංජනය. කොහොමද මේක වෙන්නේ? මෙතන පිටවෙන SO2 වායුව ළමයි පත් වෙනවා SO4 වලට. ඒ කියන්නේ මෙතන ඔක්සිකරණාංකය -4 ඉඳන් -6 බවට පත් වෙනවා. මෙතන ඔක්සිකරණයක් වෙනවා. මේ මල් පෙත්තේ තිබ්බ වර්ණකාරක ටික තමයි දැන් මෙයාට තනියෙන් ඔක්සිකරණය වෙන්න බෑනේ. එහෙනම් මෙයත් එක්ක තව කවුරු හරි ඔක්සිහරණය වෙන්න ඕන. මල් පෙත්තේ තිබ්බ වර්ණකාරක ටික ළමයි ඔක්සිහරණය වෙනවා. මල් පෙත්තේ තිබ්බ වර්ණකාරක ටික ඔක්සිහරණය වෙනවා. එතකොට මේ මල් පෙත්තේ තියෙන වර්ණය නැති වෙනවා. ඒ වර්ණය නැති වෙනවා. අපි මේ ක්‍රියාවලියට කියනවා විරංජනය කියලා. මේක වෙන්නේ ළමයි තෙත මල් පෙති වල විතරයි. හරි? තෙත මල් පෙති වල විතරයි. ඒ කියන්නේ වියලි මල් පෙත්තක් ගත්තොත් මේ ක්‍රියාවලිය වෙනවද? මේක වෙන්නේ නැහැ. තෙත මල් පෙති වල ළමයි තමයි මේක මේ විරංජන ක්‍රියාවලිය වෙන්නේ. මොකද්ද වෙන්නේ? SO2 වායුව නිරාවරණය කරාට පස්සේ SO2 වායුව පත් වෙනවා ළමයි SO4 2- වලට. ඒ කියන්නේ ඔක්සිකරණය. මෙයා ඔක්සිකරණය වෙනකොට මල් පෙත්තේ ඉන්නවනේ වර්ණකාරක. ඒ වර්ණකාරක ටික ඔක්සිහරණය වෙනවා. එතකොට යාගේ තියෙන පාට නැති වෙලා යනවා. එයාගේ පාට නැති වෙන ක්‍රියාවලියට අපි කියනවා විරංජනය කියලා. මේක ළමයි తాවකාලික විරංජනයක්. මොකද්ද විරංජනය? తాවකාලික විරංජනයක්. ඇයි මෙයා తాවකාලිකයි කියලා කියන්නේ? ළමයි මේ විරංජනය ඒ කියන්නේ මල් පෙත්ත දැන් තෙතයිනේ. මල් පෙත්ත වේලුණාට පස්සේ නැවත වර්ණය ඇති වෙනවා. ඒ හින්දා අපි කියනවා తాවකාලික විරංජනයක් කියලා. හරි. ළමයි මේක ඔයා ගොඩාක් හොඳට ඉගෙන ගන්නේ, පැහැදිලිව ඉගෙන ගන්නේ P ගුණෙදී. මම මෙතනදී
ඔයාට මේක එතනින් අරගෙන මෙතනට මේක පැහැදිලි කරලා මේතනට මේක ගැලපෙන විදිහට තමයි ඉගෙනුවේ. හරි. එහෙනම් ළමයි SO2 අඳුර ගන්න පුළුවන් එක ක්‍රමයක් මොකද්ද? තෙත මල් පෙති විරංජනය. මම ඔයාලට පැහැදිලි කරලා දුන්නා කොහොමද මේ තෙත මල් පෙති විරංජන ක්‍රියාවලිය වෙන්නේ කියලා. නැවත වර්ණය ඇති වෙද්දී පාට ළමයි ආපහු පේනවා. ඒක ඔයා තේරුම් ගන්න. ඒක තමයි මේකට කියන්නේ తాවකාලික විරංජනයක් කියලා. අපි ඉගෙන ගන්නවා මේ තව එකක් ස්ථිර විරංජනයක්. ඒක ඉස්සරහදී තියෙන්නේ. හරි. ස්ථිර විරංජනය ගැන අපි ඉස්සරහදී කතා කරනවා. SO2 අඳුර ගන්න පුළුවන් අනිත් ක්‍රමය මොකද්ද? ළමයි. SO2 අඳුර ගන්න පුළුවන් අනිත් ක්‍රමය තමයි K2Cr2O7. බලන්න ළමයි. මම මේක පැහැදිලි කරන්න. K2Cr2O7 KMnO4 වැනි ද්‍රාවණවල වර්ණය වෙනස් කරයි. වර්ණය වෙනස් කරයි. මොකද්ද මේ කිව්වේ? මෙහෙම හිතන්න ළමයි. මේක ඉන්නවා K2Cr2O7. ළමයි ජලීය ද්‍රාවණයේදී මෙයාගේ පාට තැඹිලි. Cr2O7 2- කියන අයනේ ළමයි තැඹිලි පාටයි. හරිද? තැඹිලි පාටයි. එහෙනම් මේ තැඹිලි පාට සංයෝගය ළමයි අපි SO2 දැම්මොත් මේ SO2 එක පත් වෙනවා SO4 2- වලට. ඒ කියන්නේ ධන 4 ඉඳන් ධන 6ට පත් වෙනවා ඔක්සිකරණ අංකය. මෙතන ළමයි ඔක්සිකරණය. මෙතන තියෙන Cr2O7 2- එක පත් වෙනවා ළමයි Cr3+ වලට. ඔක්සිකරණ අංකය ධන 6 ඉඳන් ධන 3ට යනවා. ඒ කියන්නේ මෙතන ඔක්සිහරණය. දැන් පැහැදිලිද ළමයි? මෙයා SO2 Cr2O7 2- එක ප්‍රතික්‍රියා කරලා මෙයාගේ පාට මෙයා Cr3+ බවට පත් වෙනවා. ළමයි මෙයා කොළ පාටයි. පැහැදිලිද? මෙයා කොළ පාටයි. එහෙනම් අපි එකෙන් තීරණය කරනවා ළමයි මේ SO2ට හැකියාවක් තියෙනවා K2Cr2O7 KMnO4 වගේ ද්‍රාවණවල වර්ණය වෙනස් කරන්න. ළමයි මේ කාරණා එහෙම්මම විභාගෙට එනවා. ඔයාලට පාස් පේපර් පොතක් අරගෙන බලන්න පුළුවන්. මේ හඳුනා ගැනීම ක්‍රම ළමයි මේ විදිහටම පේපර් එකේ එනවා. හැම අවුරුද්දකම එනවා. ඒ නිසා ඔයා තේරුම් ගන්න ළමයි මොකද්ද මේ වර්ණය වෙනස් කරනවා කියලා කියන්නේ කියලා. ප්‍රධාන වශයෙන් මේ ක්‍රම දෙක පාවිච්චි කරන්න පුළුවන් ළමයි අපිට SO2 හඳුනා ගන්න. බලමු දැන් මොකද්ද කියලා. SO2 කියලා කියන්නේ ආම්ලික කටුක ගන්ධයක් සහිත වායුවක්. ආම්ලික කටුක ගන්ධයක් සහිත වායුවක්. SO2 හඳුනා ගැනීමේ පළවෙනි ක්‍රමය තමයි ළමයි තෙත මල් පෙති විරංජනය කරනවා. ඊළඟ එක H+ නැත්නම් ඒ කියන්නේ ආම්ලික K2Cr2O7 හා KMnO4 වගේ ද්‍රාවණවල වර්ණය වෙනස් කරනවා. K2Cr2O7 KMnO4 වගේ ද්‍රාවණවල වර්ණය වෙනස් කරනවා. හරි? ඔයාගෙන් තේරුම් ගන්න ළමයි SO2 අපිට මේ ක්‍රම දෙක පාවිච්චි කරලා හඳුනා ගන්න පුළුවන්. හරි. අපි තව එකපාරක් බලමු. අංක 4 විදිහට ළමයි අපි කතා කරන්නේ SO3 2-. ඒ කියන්නේ සල්ෆයිඩ්. හඳුනා ගැනීමට තනු කම්ලයක් එකතු කරනවා. SO2 වායු පිට වෙනවා සහ ජලය හැදෙනවා. හරිද? SO2 වායු ළමයි මෙන්න මේ ක්‍රම දෙක පාවිච්චි කරලා අපිට හඳුනා ගන්න පුළුවන්. හරි. එහෙනම් ළමයි හතරවෙනි එකත් අපි සාකච්ඡා කරා. මේක තමයි ළමයි ඔයාලට SO3 2- යටතේ ඉගෙන ගන්න ඕන. එහෙනම් විනාඩි 2කින් ළමයි අපි ඉක්මනට නෝට් එක ලියාගමු. ලියාගන්නකෝ. අංක 4 දාන්න බලන්න ටියුට් එකේ තියෙනවා SO3 2- sign. ඒ යටතේ තියෙනවා ළමයි බලන්න දෙවෙනි කාරණේ විදිහට තියෙන්නේ ඕනෑම සල්ෆයිඩ් එකකට තනු කම්ලයක් යෙදූ විට SO2 මුදා හැරේ. අන්න එතන තමයි මෙන්න මේ සමීකරණය මෙන්න මේ කළු පාටින් ලියලා තියෙන ටික මේ රතු පාටින් ලියලා තියෙන ටික පැහැදිලිව ලියා ගන්න ළමයි. පැහැදිලිව ලියා ගන්න හොඳට. ලියන ගමනත් ළමයි තමන් පාඩම් කරමින් ලියා ගන්න. ළමයි ප්‍රශ්නයක් අහලා තිනවා හුණු දියර කිරි පහ ගන්නවනවා නේද කියලා. ඔව් ළමයි SO2 වලින් හුණු දියර කිරි පහ ගන්නනවා. නැවත SO2 යවුවාම කිරි පාට නැති වෙන්නේ නැහැ. නමුත් ළමයි මේක දැන් ගොඩාක් පන්ති වල සලව ගන්නවා. හරිද? ඒනො තමයි මේක විභාගයේදී ඇවිල්ලා නැහැ. සහ අපේ සිලබස් එකේදී මේක අවශ්‍ය නැහැ. හොඳේ. ඒ නිසා
මම මේක උගන්වන්නේ නැහැ. මොකද ළමයි ඒ කියන්නේ අර විභාගයට අත්‍යවශ්‍යම ටික තමයි මේ කාලෙදි උගන්වන්නේ. ඔය පරීක්ෂණය ගැන මෙච්චර කාලයකට කිසිම දවසක අහලා නැහැ. සහ සිලබස් එකෙත් ඒක ගැන ලොකු අවධානයක් දීලා නැහැ. මේ ගුරුවත් පොතේ එහෙම ලොකු අවධානයක් දීලා නැහැ ඒකට. එහෙම ක්‍රමයක් තියෙනවා. මුණුදීර කියලා පරීක්ෂාවක් තියෙනවා. හරි. එහෙනම් ලියගෙන අවසන්නේ දැන් මොම. අපි හතරක් කතා කරන්නේ දැන්. මොකද්ද කතා කරපු හතර? ඇමෝනියම් කතා කරා, NH4+, කාබනේට බයිකාබනේට කතා කරා, NO2- ගැන කතා කරා, SO2- ගැන කතා කරා. SO2- ඉවර නෑ. ළමයි තව එකක් තියෙනවා. SO2- වල තව එකක් තියෙනවා. අපි බලමු මොකක්ද ඒ කියලා. හරි. ලියාගෙන ඉවරයි නේද හැමෝම? ළමයි SO2- වල අපි මේ එකක්නේ කතා කරේ. තව එකක් තියෙනවා අපිට ඉගෙන ගන්න. මොකක්ද ඒක? මේ බලන්නකෝ. ළමයි SO3- ජලීය ද්‍රාවණයකට SO3- ජලීය ද්‍රාවණයකට ළමයි අපි එකතු කරනවා බේරියම් ක්ලෝරයිඩ් BaCl2. බේරියම් ක්ලෝරයිඩ් එකතු කරාට පස්සේ ළමයි මෙතනින් අවක්ෂේපයක් ඇති වෙනවා. අපි ඒක කියන අවක්ෂේපයට BaSO3 අවක්ෂේපය සහ 2Cl- හැදෙනවා. ළමයි මේ BaSO3 කියලා කියන්නේ සුදු පාට අවක්ෂේපයක්. BaSO3 කියලා කියන්නේ සුදු පාට අවක්ෂේපයක්. ඔය මතක තියාගන්න ළමයි BaSO3 බේරියම් සල්ෆයිඩ් කියන්නේ සුදු පාට අවක්ෂේපයක්. එයා ඇති වෙන්නේ කොහොමද? SO3 2- වලට බේරියම් ක්ලෝරයිඩ් එකතු කරාම BaSO3 සුදු පාට අවක්ෂේපයක් ඇති වෙනවා. ළමයි මෙයාගේ තව ලක්ෂණයක් තියෙනවා. මොකක්ද මේ ලක්ෂණය? මෙයා ළමයි තනුක අම්ලවල දිය නොවේ. තනුක අම්ලවල දිය ළමයි තනුක අම්ලවල දිය වේ. හරි? තනුක අම්ලවල දිය වේ. මෙයා තනුක අම්ලවල දිය වෙන්නේ කොහොමද කියලා ළමයි අපි කතා කරනවා ජල ද්‍රාවිතාවයේ ටියුට් එක. ඊළඟ ටියුට් එක ළමයි අපි දෙන්නේ මේ පාඩමේ කතා කරන ඊළඟ ටියුට් එක තමයි ජල ද්‍රාවිතාවයේ සම්බන්ධ කරුණු. ඒකෙදි මම කියන්න ළමයි මේක ජලයේ දිය වෙන්නේ ඇයි? කොහොමද මෙයා ජලයේ දිය වෙන්නේ කියලා. ඒකම ළමයි දැන් මෙයා ඔයා මතක තියාගන්න ඕනේ BaSO3 කියන අවක්ෂේපය තනුක අම්ලවල දිය වෙනවා. තනුක අම්ලවල දිය වෙනවා. හොඳට මතක තියාගන්න. මේක තමයි SO3 2- හඳුනා ගැනීමේ දෙවෙනි ක්‍රමය. මොකක්ද ළමයි අපි එකතු කරන්නේ? බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් එකතු කරනවා. එතනින් BaSO3 සුදු පාට අවක්ෂේපය ඇති වෙනවා. BaSO3 සුදු පාට අවක්ෂේපය ඇති වෙනවා. මේ සුදු පාට අවක්ෂේපය ළමයි තනුක අම්ලවල ද්‍රාවණය වෙනවා. හරි. මේක තමයි ළමයි SO3 2- හඳුනා ගැනීමේ අනිත් ක්‍රමය. එතකොට ඔයාට ඉඩ තියෙනවා ටියුට් එකේ බලන්නකොට ටියුට් එක ජලීය සල්ෆයිඩ් එකකට බේරියම් ක්ලෝරයිඩ් එක් කළ විට තනුක අම්ලවල දියවන සුදු පැහැති BaSO3 තනුක අම්ලවල දියවන සුදු පැහැති BaSO3 අවක්ෂේපය ගෙන දේ. හරි. ළමයි එතනින් ඔයා මෙන්න මේක ලියාගන්න. මේක ලියාගන්න ළමයි. ඉක්මනට ලියාගමු. BaSO3 කියන සුදු පාට අවක්ෂේපය මෙයා තනුක අම්ලවල දිය වෙනවා. මෙයා තනුක අම්ලවල දිය වෙන්නේ කොහොමද කියලා ළමයි අපි ඊළඟ ටියුට් එකේදී කතා කරනවා. ඉක්මනට ලියාගමු. බෝඩ් එකේ තියෙන ටික ළමයි.
හරි ඉවරයි නේද අපි යමුද ඉස්සරහට එන හතරක් කතා කරලා ඉවරයි නේද ඇමෝනියම් එක කතා කරා අපි කාබනේට බයිකාබනේට ගැන කතා කරා බලන්න ඔයාලට මතකද කියලා පන්ති අවසාන විදිහට ළමයි මම තව එකපාරක් මේක මතක් කරනවා නයිට්‍රේට් එක බලන්න ළමයි මතකද කියලා බලන්න SO3 2- එක මතකයිද කියලා බලන්න SO3 2- කොහොමද හඳුනගන්නේ ක්‍රම දෙකක් අපි කතා කරා එකක් තණුක අම්ලයක් එකතු කරනවා අනිත් එක බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් එකතු කරනවා තණුක අම්ලයක් එකතු කරාම SO2 වායුව පිට වුණා SO2 කියලා කියන්නේ ආම්ලික වායුවක් කටුක ගන්ධයක් තියෙනවා බේරියම් ක්ලෝරයිඩ් එකතු කරාම ළමයි සුදු පාට අවක්ෂේපයක් ඇති වෙනවා මේ සුදු පාට අවක්ෂේපය තණුක අම්ල වල දිය වෙන්නේ නැහැ හරි බලන්න මතකයිද කියලා අපි යමු ඉස්සරහට අංක 5 ටියුට් එකේ අංක 5 විදියට දීලා තින්නේ තමයි සල්ෆේට අංක 5 අයනය SO4 2- මෙයාට කියන නම මොකද්ද සල්ෆේට සල්ෆේට් මෙයාව හඳුන ගන්න ළමයි අපිට බේරියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් පාවිච්චි කරන්න පුළුවන් මේ බලන්නකො පරීක්ෂණය කරන විදිහ අපි සල්ෆේට ද්‍රාවණයක් පරීක්ෂණ නලයකට අරගෙන ජලීය බේරියම්